ඉහලා දැකීමටත් උත්සාහවත් වෙන්න උනන්දුවක් හදන්න මිනිස්සු අතර චින්තනයක් ගොඩ නැගුවා. කුල වශයෙන් බෙදීගෙන යනකොට මහා බ්‍රහ්මයාගේ ශරීරාංගෝපාංගයන්ගෙන් උපන් සත්වයා කුල වශයෙන් බෙදන්න ඔවුන් වඩාත් උනන්දුයි. ඒ කියන්නේ සමාජයේ කොටසක් පහත් කොටසවා තැබීමටත් ඔවුන් විසින්ම චින්තනයක් ගොඩ නැගුවා. එතකොට ඒ චින්තනයේට කියනවා මැවුම් වාදය කියලා. දැන් ලෝකෙම මැවුම් වාදය කියන තැන තමයි ගොනු වෙලා තියෙන්නේ. සමහර විට මහා බ්‍රහ්මයා මැවුවා කියනවා, සමහර වෙලාවට ඊශ්වර මැවිල්ලක් කියලා කියනවා, සමහර විට දෙවියන් වහන්සේ තමයි මැව්වේ කියලා කියනවා. දැන් මේ ඔක්කොම කතාන්දර අතරින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ලෝකේ සියල්ලම අභිභවනය කරන පුදුමාකාර විස්මිත විග්‍රහයක්. එහි විස්මය කොයිතරම්ද කියනවනම් අදට 2500කටත් එහා පැත්තේ 2600කටත් එහා පැත්තේදී බුදුරජාණන් වහන්සේ මහණෙනි දෙවියන්ටත් වඩා මිනිස්සු ශ්‍රේෂ්ඨයි. දෙවියන්ටත් වඩා වැදගත් මිනිස්සු. දෙවියන්ටත් වඩා මිනිස්සු තමයි වැදගත් සීමාවක් නියෝජනය කරන්නේ. මානව ගුණධර්ම වලින් Tamanගේ ඉන්ද්‍රිය සංවරය තුලින් සුරක්ෂිත වුණු මිනිහෙකුට මහණෙනි දෙවියොත් වඳිනවා කියපු විග්‍රහය විස්මිතයි. ඒ විග්‍රහය පුදුමාකාරයි. උන්වහන්සේ තමයි මානව ඉතිහාසයේ ලෝකේ පළවෙනි වතාවට කිව්වේ මහණෙනි දෙවියන්ටත් වඩා වැදගත් මිනිස්සු කියලා. උන්වහන්සේ වෙනුවෙන් විවිධ දේශනා කරලා තියෙනවා. දැන් හොඳ දේශනාවක් තියෙනවා සක්ක නමස්කාර සූත්‍රය කියලා. ඒ දේශනාවේ මාතලී කියන සක්දෙවිඳුන්ගේ ඊතා සමීපතම දිව්‍ය පුත්‍රයෙකුට කරපු විග්‍රහයක් පිළිබඳ සඳහනක් තියෙනවා. ඒ විග්‍රහයේ තියෙනවා මාතලී කියන දිව්‍ය පුත්‍රයා අමතා භාග්‍යවතුන් වහන්සේ කරපු විග්‍රහය. ඒ තමයි "යේ ගහට්ටා පුඤ්ඤතරා ගිහි ජීවිතේ ගත කරන පින් කරන සීලවන්තා උපාසකා සිල් ගුණ ධර්ම රකින්න ධම්මේන ධාරං පෝසෙන්ති ධර්මානුකූලව අඹදරුවන් ඉඩකඩම් දීපල ගෙවල් දොරවල් මේ සියල් ධර්මානුකූල ජීවිතයක් මත ගොඩනගාගත්ත ධම්මේන ධාරං පෝෂෙන්ති ධර්මානුකූලව අඹදරුව පෝෂණය කරන තන් නමස්සාමි මාතලී මම උන්ටයි මාතලී වඳින්නේ කියනවා. එතකොට ගෘහස්ත ජීවිතය ගත කරන ආධ්‍යාත්මය කෙරෙහි කැප වෙන මොකද්ද දැන් ආධ්‍යාත්මය කෙරෙහි කැපවන කිව්වේ? ඒ දේශනාවේ තියෙනවනේ පින්වත්නි සීලවන්තා උපාසකා කියලා. කායික සංවරය, මානසික සංවරය, ඉන්ද්‍රිය සංවරය, එතකොට තිසරණේ පිහිට කරගත්ත මෙන්න මේ කාරණාත් එක්ක පිරිපුන් ආධ්‍යාත්මිකව ජීවිතේ ගොඩනගාගත්ත අනිත් පැත්තෙන් කියනවා ගෘහස්ත කාමභෝගී ජීවිතයේද සාර්ථක කරගත්ත. දැන් ගිහියෙක් නම් මේ දෙපැත්තම සාර්ථක වෙලා තියෙන්න ඕන. මේ දෙපැත්තම සාර්ථක නොවුණු තැනකට බුදුරජාණන් වහන්සේ අගය කරලා නැහැ. දැන් අද කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිත් මේ හාමුදුරුවෝ වගේ ගුණධර්ම රකින්න ඕන කියලා. පින්වත්නි, ගිහියෙකුට පැවිද්දෙක් වගේ ගුණධර්ම රැක ගන්න අමාරුයි. මොකද ගිහි ජීවිතයේ සම්බාධක සහිතයි. ගිහි ජීවිතේ කාමභෝගී එකක්. ඒ කාමභෝගී ජීවිතයේ ඇස්සේ පැවිද්දෙකුට වගේ ගුණධර්ම රකින්න බෑ ගිහියෙකුට. ගිහිකම වෙන එකක්, පැවිදිකම වෙන එකක්. මේක දෙකක් විදියට ගලප ගන්න එක තමයි වඩාත් හොඳම කාරණේ. එකක් විදියට ගලප ගන්න එක නරකයි. එකක් විදියට ගලප ගත්තට පස්සේ එක්ක මේ දෙක පටලව ගත්තට පස්සේ විශාල අරුබුදයක් තමයි ඒ සංස්ථාව තුළ ඇති වෙන්නේ. පින්වත්නි, ගිහියෙකුට පුළුවන් ද හැම වෙලාවකම හාමුදුරුවෝ කෙනෙක් වගේ පන්සල් වල ඉන්න. යම් ගිහියෙක් හිතනවා නම් එහෙම හැම වෙලාවකම පන්සලේ ඉන්න කියලා එයාගේ ගිහිකම පිරිහිලා යනවා. ගිහියෙකුට බෑ පැවිද්දෙකුට වගේ සිල් රකින්න. පැවිද්දෙකුට වගේ සිල් රකින්න ගිහියෙකුට උනන්දුවක්, කැමැත්තක්, ආසාවක්, උත්තේජනයක් තියෙනවා නම් ඊ ගිහියා ඉක්මනට මහාන වෙන්න ඕන. මොකද මේක ආචාර ධර්ම පද්ධති දෙකක්. ඔකට ලස්සන සිද්ධියක් තියෙනවා මිලින්ද ප්‍රශ්නය කියන එකේ. දැන් මිලින්ද ප්‍රශ්නය කියන කාරණේදී මිලින්ද රජුගේ සහ නාගසේන මහරහතන් වහන්සේ අතර ඇති වෙන සංවාදයක් තියෙනවා. නාගසේන මහරහතන් වහන්සේගේ ගුරුවරයා හොයාගෙන දවසක් මිලින්ද රජුරෝ යනවා. එතකොට නාගසේනයන් වහන්සේ ගැන කතාවක් නැහැ මුල් කාලේ. සාමාන්‍ය මිලින්ද රජුරෝ ඉතින් වාද කරන්න කැමති කෙනෙක්, වාදයෙන් පරදින්න කැමති කෙනෙක් නෙමෙයි.
සංවාද විසංවාද මතවාද ගොඩනගලා කොහොම හරි Taman ඉස්සරහා ඉන්න මිනිස්සයා වචනින් පරාජය කරන අදහසක් තමයි මිලින්ද රජුරවන්ට තිබ්බේ. අද සමහර පැවිද්දොන්ටත් ඒ වගේ අදහස් තියෙනවා. කොහොම හරි කමක් නැහැ වචන ආරම්භය තුලින් ජයග්‍රහණය කරන්න තමයි බලන්නේ. තර්කයටම ගලපා බලන්න හදනවා. හැබැයි ඒ අය දන්නෙත් නෑ බුදුදහම අතක් ආවචරයි කියලා. තර්කයට ගැලපෙන්න පුළුවන්. එතකොට තර්කයට ගැලපුණා කියලා මේක ග්‍රහණය කරගන්න ඕනේ. මොකද තර්ක කරන කෙනාගේ ඔළුවේ වැඩ කරන්නේ දැන් සමහර අය තර්ක කරන්න එන්න කියලා කියනවා. සමහර අය අපි තර්ක කරමු කියනවා. සමහර අය තර්ක කරන්නම බලාගෙන තමන්ගේ මතය හුවා දක්වන්නත් අනුන්ගේ මතය හෙලා දකින අදහසින් දහම් කතා වේදන අයත් ඉන්න පුළුවන්. ඒ කවුරු හිටියත් පින්වත්නි වැදගත්ම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ඒ තුලින් මතුවෙනවද නැද්ද කියන එක. තර්කය තුලින් බුද්ධ වචනේ මතුවෙන්නත් පුළුවන් මතු නොවෙන්නත් පුළුවන්. මොකද තර්කන ඥානය අනුව තර්කන කුසලතාවයේ අනුව ඇත්ත බොරු කරන්නත් පුළුවන් බොරු ඇත්ත කරන්නත් පුළුවන්. ඒ නිසා ওই තර්ක විතර්ක පැත්තකින් තියලා හිත නිවා ගන්න බලන්න. තර්ක විතර්ක එක පැත්තකින් තියලා ගුණධර්ම මත Tamanගේ ජීවිතේ ජීවමාන කරගන්න බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ අපි කතා කරගෙන ආපු දේශනාවට ගැලපෙන මේ මිලින්ද ප්‍රශ්නය කියන පොතේ තියෙනවා එක තැනක මිලින්ද රජුරු නාගසේන හාමුදුරුවන්ගේ ගුරුවරයා හොයාගෙන යනවා. මොකද රහතන් වහන්සේලා පවා පසුබැස්සා කියනවා. මොකද මේ මිලින්ද රජුරුවන්ට උත්තර දීලා ඉවරයක් නැහැ. මිලින්ද රජුරුවන්ට උත්තර දුන්නොත් උත්තර දෙන කෙනා අමාරු වැටෙනවා. මොකද රජුරු එතනින් නවතින්නේ නැහැ. දැන් රහතන් වහන්සේලා පසුබැස්සා කියුවේ මේ උත්තර දී ගන්න බැරුව නෙමෙයි. අවබෝධයෙන් ප්‍රශ්න අහන මිනිහෙකුට උත්තර දෙන්න පුළුවන්. හැබැයි අවබෝධයේ පිණිස නෙමෙයි පරාජය කරන්න අදහස් කරන මිනිහෙකුට උත්තර දෙන්න ගිහින් ඔය උත්තර පිළිගන්න යා ලෑස්ති වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි උත්තර බඳින්න රහතන් වහන්සේලා කැමති උනේ නැහැ. රහතන් වහන්සේලාට උවමනාවක් තිබුණේ නැහැ උත්තර දෙන්න. හේතුව රජුරන්ට අවබෝධයක් හදාගන්න නෙමෙයි උවමනාව තිබ්බේ. අර ගැමි විවහාරේ කතාවක් තියෙන්නේ. දැන් නිදාගෙන ඉන්න මිනිහෙක් නැගිටවන්න පුළුවන්. හැබැයි බොරුවට නිදාගෙන ඉන්න මිනිහෙක් නැගිටවන්න පුළුවන්ද? බෑ. මොකද යා බොරුවටනේ නිදාගෙන ඉන්නේ. අන්න ඒ වගේ පින්වත්නි රජුරවන්ට අවබෝධය හදාගන්න නෙමෙයි උවමනාව. අවබෝධය හදාගන්න ඉන්න මිනිස්සෙකුට නම් ඒ අවබෝධයට අනුග්‍රහ කරන්න පුළුවන්. හැබැයි එයාට උවමනාව තියෙන්නේ මතවාදීව පරාජය කරන්න නම් ඒ වගේ තැනක හිමීට ඇඟ බේරගෙන පැත්තකට වෙන එක තමයි හොඳම දේ. එවැනි සංවාදයක් වැඩක් නැහැ. දැන් මිලින්ද රජුරෝ ගිහින් නාගසේන හාමුදුරන්ගේ ගුරු ස්වාමීන් වහන්සේ ළඟට ගිහින් ඇහුවා රජුරුවොත් එක්ක තවත් පිරිසක් යනවා. ඉතින් මේ සංවාද වලට ගිහින් ඇහුවා කෙලීම උන්වහන්සේ ඉස්සරහා හිටගෙන ඇහුවා ස්වාමීනි මහණ උනේ මොකටද කියලා ඇහුවා. ඒ වෙලාවේ උන්වහන්සේ උත්තර දුන්නා මහණ උනේ නම් නිවන් දකින්නයි කියලා. දැන් මොකද්ද උත්තරේ උනේ? මහණ උනේ නම් නිවන් දකින්නයි. පින්වත් උත්තරේ හරිද? දැන් උත්තරේ හරිද වැරදිද කියලා මිනිසුන්ට ප්‍රශ්නයක් තියෙනවා. හේතුව තමයි පැවිදි වෙනත් සමහර අයට නිවන ගැන අදහසක් නැති වෙන්න පුළුවන්. එතකොට අද දකින්න අත්දැකීම් එක්ක මිනිසුන්ට එහෙම චින්තනයක් ඇති වෙන්න පුළුවන්. ඒ චින්තනය අසාධාරණම නෑ. මහණ උනේ නම් නිවන් දකින්නයි කියලා. නිවන් දකින්නයි කියලා කිව්වේ නිකාම නෙමෙයි. පැවිදි වෙනකොට පැවිද්දේ ඉලක්කයක් තියෙනවා. මොකද්ද පින්වත්නි පැවිදි වෙනකොට පැවිද්දේ ඉලක්කය? මහාන වෙනකොට ඔය සිවුරු පටියේ කරේ ගැට ගන්නකොට හිස මුඩු කරලා සිවුරුත් එක්ක අතේ තියාගෙන උපාධ්‍යයන් වහන්සේ ආචාර්යයන් වහන්සේ ඉදිරියේ වාඩි වෙලා සිවුරු ටික දීලා කියන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ සියලු දුක් ඉවර කරලා නිබ්බාන සත්‍ය කරණත්තාය නිවන් පිණිස ඉමං කාසාවං ගහිත්වා මේ සිවුරු ටික අරගෙන පබ්බාජේත මම් බන්තේ ස්වාමීනි මාව මහාන කරන්න අනුකම්පං උපාදාය මට අනුකම්පා කරන්න. දැන් ඔහොම කියලා මහාන වෙලා දැන් ඉලක්කය මොකද්ද? සියලු දුක ඉවර කරලා සසර දුක ඉවර කරලා මහාන වෙන්න කියලා ඇවිල්ලා සිවුරු පොට කරේ බැඳගෙන ඒ ඉලක්කයෙන් පැවිදි වෙච්ච කෙනෙක් ඒ ඉලක්කයෙන් මහාන වෙලා කුඹුරු කොටනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඉලක්කයෙන් පැවිදි වෙලා ව්‍යාපාර කරනවා නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
ඒ ඉලක්කයෙන් පැවිදි වෙලා මේ ගොඩනැගිලිම විතරක් හද ඉන්නවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම කියන්නේ ගොඩනැගිලි හදන එක නරකයි කියන අදහස නෙමෙයි. ඒ සියල්ලටම වඩා වැදගත් දේ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දුක නිවා ගන්න උගන්වපු පණිවිඩය Tamanගේ ජීවිතය තුල පැල කරගන්න වඩා උනන්දුවක් හදාගන්න එක. ඒ උනන්දුවත් එක්ක ගොඩනැගිලිත් හදන ඒවට මැදිහත් වුණාට කමක් නැහැ. අද නම් ඒ උනන්දුවත් එක්කම පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහට ඒ Tamanගේ ධර්මයේ Tamanගේ ජීවිතය තුල ගලපා ගන්න උනන්දුවක් හදාගන්න ගමන් ඔය වගා කරන කටයුතු වලටත් උදව් කරාට කමක් නැහැ. හැබැයි අර පණිවිඩය එක අයින් කරලා ඒක පැත්තකට දාලා ඒක විසි කරලා ඒක ගණන් ගන්නෙම නැතුව අයින් කරලා හාමුදුරුවෝ කුඹුරට බහැලා කුඹුරු කොටනවා නම් එතන විශාල අර්බුදයක් පින්වත්නි. ඒ නිසා අපේ වැඩපිළිවෙල ගැන අපි තේරුම් ගන්න ඕන. දැන් මිලින්ද රජුරු කෙලින්ම ඇවිල්ලා අහන්නේ මොකද්ද? හොඳයි ඔබ වහන්සේ මට කියන්න ඔබ වහන්සේ මහාන වුණේ මොකටද? තොරුණහන්සේ කිව්වා මහාන වුණේ නම් නිවන් දකින්නයි කියලා. හොඳයි මහාන වුණේ නම් නිවන් දකින්නයි. පින්වත්නි හිතනවාද රජුරු එතනින් නවතී කියලා? රජුරු ඊළඟට අහනවා හොඳයි ස්වාමීනි ගිහියොත් නිවන් දකින්නවද? ඊළඟ ප්‍රශ්නේ. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය තුලින්ම ජීවිතය දිහා බලපු මේ හාමුදුරුවෝ කියනවා මහරජ ගිහියොත් නිවන් දකින්නවා. දැන් රජුරු නවතී දෙතනින්. නවතින්නේ නැහැ. රජුරවන්ට ඕමනාව තියෙන්නේ තර්කයෙන් විතර්කයෙන් මතවාදයෙන් මේ හාමුදුරුවෝ පරද්දන්න. අවබෝධය හදාගන්න අවශ්‍ය මිනිස්සෙක් විදිහට නෙමෙයි රජුරෝ පෙනීන්නේ. හැබැයි මිලින්ද ප්‍රශ්නය මැද භාගයේ හමාර වෙනකොට අන්තිම කොටස් වල රජුරෝ ප්‍රසාදයෙන් අහන්නේ. රජුරොන්ට මතවාදයක් සංවාදයක් විතර්කයක් ගොඩනගන්න නෙමෙයි උමනාව තිබ්බේ. රජුරෝ ශ්‍රද්ධාවෙන් අහන්නේ. නමුත් මේ වෙනකොට රජුරෝ බුද්ධ ශාසනයට පැහැදිලා නැහැ. රජුරවන්ට උමනාව තිබ්බේ මතවාදීව පරාජය කරන්න. මිලින්ද රජුරෝ ඇවිල්ලා අහනවා හොඳයි ඔබ වහන්සේ කියනවා මහාන වුණේ නිවන් දකින්න කියලා. හොඳයි ඔබ වහන්සේ මට කියන්න ගිහියොත් නිවන් දකින්නවද? ඒ වෙලාවේ උන්වහන්සේ මතක් කරනවා මහරජ ගිහියොත් නිවන් දකින්නවා. දැන් රජුරෝ නිශ්ශබ්ද වෙයිද? රජුරෝ ඊළඟට අහනවා හොඳයි එහෙනම් ඔබ වහන්සේ මට කියන්න ගිහියොත් නිවන් දකින්නවා නම් පැවිදි වුණේ මොකටද? ගිහියොත් නිවන් දකින්නවා නම් ඔබ වහන්සේ මට කියන්න මහණුනේ මොකටද කියලා. අන්න ඒ වෙලාවේ හාමුදුරුවෝ අසරණයි. සමහර විට හාමුදුරුවෝ උත්තරේ දන්නවා කියන්නේ නැතුව ඉන්න ඇති. සමහර විට උත්තරේ දැනගෙන රජුරවන්ට කිව්වට වැඩක් නැහැ කියලා හිතන්නේ නැති. ඒ නිසා පින්වත්නි උත්තර බඳින එක නතර කරලා දැම්මා. උත්තර දෙන එක නතර කරලා දාලා රජුරවන්ට තමන්ටම හිතලා අදහසක් මතු කරන්න අවස්ථාව දීලා නිශ්ශබ්දව පැත්තකට වෙලා හිටියා. ඒ වෙලාවේ පින්වත්නි රජුරෝ කියනවා ගිහියොත් නිවන් දකින්නවා නම් හරියට මහාන වෙනවා කියලා කියන්නේ උන්වහන්සේගේ දේශනාවේ තියෙනවා මේ මිලින්ද ප්‍රශ්නේ ලස්සනට නිකන් දෙන බඩු වලට මිලක් ඉල්ලා දුක් ගන්නාසේ කියලා තියෙන්නේ. ඒ කියන්නේ බඩු ටික නිකන් දෙන්න හදනවා. සල්ලි දෙන්න හදනවා බලෙන්. සල්ලි අවශ්‍යම නැහැ. ගන්න භාණ්ඩ ටික උපකරණ ටික ධාන්‍ය ටික නිකන් දෙන්න හදනකොට ඒකට බලෙන් සල්ලි දෙන්න හදනවා වගේ වැඩක් කිනෝ මහාන වෙන එක. ගිහියොත් නිවන් දකින්නවා නම් පැවිද්ද කියලා කියන්නේ හරියට නිකන් දෙන බඩු වලට මිලක් ඉල්ලා දුක් ගන්නාසේ වැඩක්. ඔබ වහන්සේලාට පිණ්ඩපාතෙන් එක වේලක් හෝ දෙවේලක් යැපීමට සිදු වී ඇත්තේ පෙර ජීවිත අනුන්ගේ ආහාර උදුරගත් පවෙන්. රජුරු කියන්න පටන් ගත්තා. ඔබ වහන්සේලාට තුන් සිවුරෙන් ඉතා ගොරෝසු ජීවිතයක් ගෙවන්න වී ඇත්තේ පෙර ජීවිත අනුන්ගේ වස්ත්‍ර උදුරගත් පවෙන්. මොකද ඔබ වහන්සේලා ගත කරන ජීවිතේ දුෂ්කරයි. මොකද ඔබ වහන්සේලාම කියනවා ගිහියොත් නිවන් දකින්නවා කියලා. එහෙව් එකේ ඔබ වහන්සේලා මොකටද මේ පැවිදි වෙලා හිස මුඩු කරගෙන Tamanගේ වස්ත්‍ර යුගලක් විතරක් පළඳගෙන ඇඳගෙන ඊතා දුෂ්කරව පිණ්ඩපාතයෙන් ලැබෙන ආහාර වේලකින් දෙකකින් ජීවිතේ ගැට ගහගෙන රැට निराහාර විඳලා දුක් විඳින්නේ මොකටද? දැන් මෙතන ලස්සන කතාවක් නේ මතුවෙන්නේ.
මොකද්ද පින්වත්නි මතුවෙන මේ ලස්සන දහම් කතාව? ඒ තමයි ගිහියොත් නිවන් දකින්න තමයි ප්‍රගති වේගයේ වෙනසක් තියෙනවා. ගිහියොන්න මේ හාමුදුරුවන්ට වගේ ධර්මී හුරු කරගන්න බෑ. සම්බාධක වැඩිනේ. දරුවන්ගේ ප්‍රශ්න, ඉඩකඩම් ප්‍රශ්න, දේපල ප්‍රශ්න, ගෙවල් දොරවල් ප්‍රශ්න, මේ බොහෝ සම්බාධක මැද්දේ ගිහියන්ගේ ජීවිතේ මේ බුද්ධ ශාසනයක පිළිසරණ කියලා කියන්නේ ලොකු තත්ත්වයක් නෙමෙයි. පරිපූර්ණව ජීවිතේ ගල්ප ගන්න බෑ. හැබැයි උන්වහන්සේ දේශනා කරනවා 4 පොයටවත් ගිහියෙක් ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන කියලා. හේතුව මොකද්ද? මේ සම්බාධකත් එක්ක යන ජීවිතේ ළඟදී අතහැරලා දාන්න වෙනකොට ඒ ගිහි ජීවිතේ ගත කරන මිනිසයා පින්වත්නි අසරණයි. මොකද මේ සියලු මානව සම්පත්, මේ සියලු භෞතික සම්පත්, මේ සියල්ලම අත්හැරලා දාලා පින්වත්නි හිස්සතින් යන්න වුණොත් එහෙම අසරණයි. මේ ගොඩනගාගත් තත්ත්වයේ තාන්නමාන මේ සියල්ලම අතහැරෙනකොට අසරණයි. දැන් අතහැරෙනකොට අසරණයි නම් බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ සියල්ලම දන් දෙන්න කියලා නෙමෙයි. මිනිසු හිතාගෙන ඉන්නේ දාන ටිකක් දුන්නම, දන්සල් දුන්නාම ආ බෞද්ධයෙකි වැඩපිළිවෙල සම්පූර්ණයි කියලා. පින්වත්නි මේ ගතවන ජීවිතය තුළ දුක නිවාගෙන ඉන්න, හිත හදාගෙන ඉන්න වැඩපිළිවෙලක් අපි තුල මතුවෙන්න ඕන. මේ ජීවිතේ කියන තරම් රස නෑ. මේ ජීවිතේ කියන තරම් රහ එකක් නෙමෙයි. මේ ජීවිතේ කියන තරම් බලාපොරොත්තු තියාගන්න පුළුවන් එකක් නෙමෙයි. ඔබට තේරෙනවනේ ඔබේ ඔය කයම නඩත්තු කරන එක මොනතරම් දුෂ්කර වැඩපිළිවෙලක්ද කියලා. මිනිස්සුන්ට මේ ඇඟ නඩත්තු කරන එක මොනතරම් විඩාබර එකක්ද. අවාසනාව කියන්නේ කොච්චර විඩාවින් නඩත්තු කරත් Tamanගේ වසඟේ තියාගන්න පුළුවන්ද? ලෙඩ වෙනවා, ජරා ජීර්ණ වෙනවා, කොණ්ඩේ පාට වැටිලා යනවා, කෙස් ටික ගැලවිලා යනවා, දත් ටිකත් වැටිලා යනවා, හැම මොන විදියට හැඩට තියාගන්න හැදුවත් රැලි වැටෙනවා. දැන් බලන්න මේ හැම එකකින්ම කියවෙන්නේ ඔබේ වසඟේ මේ තියෙන தත්ත්වය මත තියාගන්න බෑ කියන එක. එතකොට මෙන්න මේ විපරිණාමයට, අනිත්‍ය වෙන தත්ත්වයටපත් වෙනකොට මේක ලෝක ධර්මතාවයක් විදියට දකින්න තමයි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නේ. ඒ නිසා තමයි උන්වහන්සේ මතක් කරන්නේ මහණෙනි මේ නව දොරකින් අසුචි වැගිරෙනකොට මේ ශරීරය ගැන උදම් අනන්න, ආල කරන්න, මේ ශරීරයට වහ වැටෙන්න එපා කියලා ගැමි විවහාරයෙන්ම කිව්වොත්. මේකට ඕනෑවට වඩා බැඳෙන්න එපා. ඕනෑම වෙලාවක වෙනස් වෙලා යන්න පුළුවන් ශරීරයක් තමයි ඔබටත් මටත් තියෙන්නේ. නව දොරකින් පින්වත්නි අසුචි වැගිරෙනකොට මිනිස්සු කරන්නේ මේක හොද මඩේ දානවා වගේ වැඩක්. නව දොරකින් අසුචි වැගිරෙනකොට මිනිස්සු කරන්නේ මේක හොද සුවඳ විලවුන් ගල්වන එක. හොද සුවඳ විලවින් ගල්වන මිනිසුන්ට තේරෙන්නේ නැහැ ගොඩාක් වෙලාවට මේ ජීවිතේ හැමදාමත් මේ සුවඳ විලවුන් සහිතව ගතවන ජීවිතේ සුවඳවත් කරගෙන ඉන්න පුළුවන් කියලා. අනිත් කාරණේ තමයි දැන් මිනිස්සු මේ ශරීරයේ අතපයේ වෙහෙස එනකොට මිනිස්සු කරනවා මේ වෙහෙස නැති කරගන්න ඉරියව් මාරු කරන එක. සාමාන්‍යයෙන් මිනිස්සු කරන වැඩක්. එතකොට ඉරියව් මාරු කරන නව දොරකින් අසුචි වැගිරෙනකොට හොද සුවඳ විලවුන් ගල්වන මේ ජීවිතය තුල පින්වත්නි මේ කය ඔසවාගෙන ඉන්නේ. මේක ඊටා සුව පහසුවෙන් කරන වැඩක් නෙමෙයි. මේ ලෙඩ වෙන ජීවිතය තුල මේ කය උස්සගෙන ඉන්නේ. මේ කය ඔසවාගෙන මේ කය විඩාබරව තබාගෙන මේ කය සුරක්ෂිත කරගන්න මිනිස්සු දරන වෑයම දිහා බැලුවාම පව් කියලා හිතෙනවා. ඒතර මේ කය වෙනුවෙන් අපිට ගොඩාක් මහන්සි වෙන්න වෙනවා. හැබැයි ඒත් මට ඕන විදියට තියාගන්න බෑ. මොකද මේ தත්ත්වය ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ජීවිතේ පවත්වන්න ගන්න ආහාර ටික නිසාම ඔබේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. සමහර විට පින්වත්නි ඔබගේ ජීවිතේ සුවපත් වෙන්න කියලා හිතාගෙන ගන්න බෙහෙත් ටික නිසාම ඔබේ ජීවිතේ බෙහෙත් පෙත්තම විස වෙලා මැරෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මේක විධිමත් ක්‍රමයක් නෑ නිශ්චිතව පවත්වගෙන යන. සමහර විට ඔබ ගන්න ආහාරපත නිසා, ආහාර ටික නිසා කුස පුරවා ගන්න, ජීවිතේ පවත්ව ගන්න ආහාර ටික නිසා ඔබේ ජීවිතේ අහිමි වෙන්න පුළුවන් කියලා ඔබට කවදාවත් හිතෙන්නේ නෑ. ඒ නිසායි මම කිව්වේ
මේ කය ඔසවාගෙන ඉන්නේ මේක බිම තියනකන් විඩාබරයි. ඒ බිම තියෙන සුන්දර වැඩපිළිවෙල බුදු කෙනෙක් කර කවුරු නම් පින්වත්නි මතු කරන්නද? දැන් මෙහෙම උස්සගෙන ඉන්න ගමන් සුවඳ විලවුන් ගල්වලා මේක සුවඳවත් කරලා ඇත්තට මේකට බුදුදහම විරුද්ධ නැහැ. ඒ කියන්නේ රත්තරන් බඩු පළඳගෙන ඊටාම සෝභ සම්පන්න කරගෙන ඊට පස්සේ ආභරණ වලින් Tamanගේ ඒ ශරීරය අලංකාරවත් කරගෙන මේ ගෙවෙන ජීවිතයට බුදුදහම විරෝධයක් දක්වන්නේ නැහැ. හේතුව තමයි සෝතාපන්න වුණත් මේවා පළඳගෙන ඉන්න එකට බුදුදහම එකඟයි. දැන් අද සමහර උපාසකම්මලා ඉන්නවා පන්සලට එනකොට විහාරයට එනකොට ඒ අය පින්වත්නි Tamanගේ තියෙන කරාඹු දෙකක් ගලවලා ගෙදර තියලා තමයි එන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් අදහස් කළේ නැහැ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ විශාකාව මහලතා පළඳනාව දාගෙන විහාරයට එනකොට එයාටවත් කියන්නේ විශාකා ඔයා සෝවාන් වෙලා නෙවෙයි ඉන්නේ. සෝවාන් වෙච්ච කාන්තාවක් මේ විදිහේ උපකරණ මේ විදිහේ ආභරණ වටිනා දේවල් පළඳ ගන්න එක නුසුදුසුයි. ඔයා ඕක ගෙදර ගලවලා තියලා ඉන්න කියලා යාට කියන්නේ නැත්තම් උපාසකම්ම කෙනෙක් කරාඹු දෙකක් ගෙදර තියලා එන එක මං හිතන්නේ බුද්ධ දේශනාවත් එක්ක අල්ප මාත්‍රයකින්වත් ගැලපෙනවා කියලා. ඒ නිසා පින්වත්නි මේ බුද්ධ ශාසනය අපි හිතන විදිහේ තත්ත්වයක නෙමෙයි තියෙන්නේ. හැබැයි මේ ජීවිතය පිළිබඳ අවබෝධයක් හදාගෙන ජීවත් වෙන්න බුදුරජාණන් වහන්සේ ඉඩක් හදලා දුන්නා. නවදුරකින් අසුචි වැగిරෙනකොට හොද මේක සුවඳවත් කරගන්න උත්සාහ කරනකොට ඉරියව් වල වේදනාවක් එනකොට අතපහේ ඒ ඉරියව්ව වෙනස් කරලා වේදනාව යට කරගන්න හැදුවට පින්වත්නි මේ වේදනාව හිතන තරම් පහසුවෙන් යට කරගන්න පුළුවන් එකක් නෙමෙයි. අවාසනාව කියන්නේ මේ විදියට විඳවන ගමන් මිනිස්සු කියනවා අනේ මට මේකේ සැපයක් තියෙනවා කියලා. මම මේ ශරීරයේ සැප විඳිනවා කියලා මිනිස්සු කියනවා. පින්වත්නි ඒක හරියට බෙල්ල ළඟටම අසූචි වලින් වැහිලා තියෙද්දී ඔළුව විතරයි හොඳට තියෙන්නේ. අන්න ඒ විදියට ඉන්න මිනිස්සෙක් නහය වහගෙන පැණි රස කෑමක් කන ගමන් මම මේකේ රස විඳිනවා කියනවා වගේ කතාවක්. නහය වහගෙන මම මේකේ රස විඳිනවා වගේ කියන කතාවක් අර දුර්ගන්ධය අතර බෙල්ල ළඟටම අසූචි වලින් වැහිලා ඉන්න මිනිස්සෙක් ඒ වලේම බැහැගෙන පැණි කන ගමන් කියනවා මම මේකේ රසක් දැනෙනවා මට මේකේ රහක් තියෙනවා කියලා. ඒ නිසා මේ ගතවන ජීවිතේ අපි හිතන තරම් රසක් තෘප්තියක් උත්තේජනයක් නැහැ. හැබැයි නැති බව දැනගෙන ඉතා හොඳින් ජීවිතේ ගෙවලා දාන්න. ඉතා දුෂ්කරව ජීවිතේ ගෙවලා දාන්න එපා. කෑම බීම තුලින් Tamanගේ ආහාර රටාව තුලින් Taman අඳින පළඳින විදියෙන් බුදුදහම දිහා මිම්මක් විදියට බලන්න බෑ. අඳින පළඳින එකෙන් එයා බුද්ධ ශාසනය තුල මොනතරම් දායාද වුණු ශ්‍රාවකයෙක්ද කියලා හොයන්න බෑ. හේතුව තමයි අඳින්න නැතුව ආපු පටාචාරාවටත් බුදුහාමුදුරුවෝ බණ කිව්වා. මං කියන්නේ ඔබට හොඳට පැහැදිලි ඇති. අඳින පළඳින එකෙන් කියන්න බෑ Tamanගේ தત્ත්වය ගැන, ධර්මයේ තුල ජීවමාන වීම ගැන. ඕනෑවට වඩා ඇඳුම් පළඳුම් වලට වහ වැටිච්ච මිනිසුන්ගේ ජීවිතය තුල තියෙන්නේ ඊටා විඩාබර බහුභාණ්ඩික ස්වභාවයක් විතරයි. සමහර විට ලක්ෂ ගණන් ඇඳුමට වියදම් කරාට ඇඳුමේ ඉලක්කය දන්නේ නැත්නම් එතන විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ බාහිර ආටෝප යම් සමාජයක යම් තැනක වැඩි වෙන්න පින්වත්නි ඒකෙන් කියන සුන්දර පණිවිඩයක් තියෙනවා. මේ බාහිර ආටෝප ටික නම් වැඩි වෙන්නේ. බාහිර තත්ත්වේ නම් අලංකාරවත් වෙන්නේ. බාහිරින් විතරක් නම් මිනිස්සු අපේක්ෂා කරන සුන්දරත්වයේ තියෙන්නේ. එතන පින්වත්නි විශාල ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ඒ ප්‍රශ්නය? ඒ ප්‍රශ්නය තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ උනත් බාහිර ආටෝප වැඩි වෙන්න කියන පණිවිඩය තමයි ඇතුළ හිස් කියන එක. ඇතුළ හිස් වෙනකොට බාහිර ආටෝප වැඩි වෙනවා. ඒක සමාජයකත් වෙනවා, පුද්ගලයෙක් තුලත් වෙනවා, පුද්ගල සංස්ථාව තුලත් වෙනවා, ආයතනයකත් වෙනවා, බුද්ධ ශාසනෙත් වෙනවා. බාහිර ආටෝප වැඩි වෙන්න කියන පණිවිඩයක් තියෙනවා. නොකියා කියන පණිවිඩය තමයි ඇතුළ හිස් වේගන යනවා කියන එක. දැන් බුද්ධ ශාසනයක උනත් ලොකු චෛත්‍ය වන්දනා
මල් පූජා, පහන් පූජා, සුවඳ දුම් පූජා, හඳුන් කූරු පූජා මේ විදිහේ දේවල් එක්කනම් ජීවිතේ බුද්ධ ශාසනය කියලා මිනිස්සු ග්‍රහණය කරගෙන ඉන්නේ. ඒතා කාලයක් පින්වත්නි ශ්‍රද්ධාවට යම් අනුග්‍රහයක් තියෙන්න පුළුවන්. බාහිර ආටෝප ටික මත ජීවිතේ ගොඩනගා ගන්නවා නම් බුද්ධ ශාසනයකත් ඒකනම් වෙන්නේ. ඒ බුද්ධ ශාසනයට කියන ලස්සන කතාවක් තියෙනවා අනිත්‍යතාවය ගැන. ඒ තමයි ඇතුළ හිස් වේගන යනවා කියලා. ඇතුළ හිස් වෙන්න පින්වත්නි බාහිර ආටෝප වැඩි වෙනවා. ඕනෑම තැනක එහෙමයි. බාහිරින් ඕනෑවට වඩා සරස ගන්න මිනිසුන්ගේ කියන පණිවිඩය සමාජයට ඒත්තු ගන්නන දේ තමයි ඇතුළ හිස් කියන එක. ඇතුළ පරිපූර්ණ කෙනෙකුත් බාහිරින් Tamanගේ ජීවිතේ ලස්සනට ගෙවලා දාන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ තමයි බුදුරජාණන් වහන්සේ මේ කියන කතාව මේ ජීවිතයේ Tamanගේ හෘද සාක්ෂියත් එක්ක ගනුදෙනු කරගන්න තියෙන්නේ. මේ ධර්මයේ පින්වත්නි Tamanගේ හදවත තුල පැල කරගන්න තියෙන්නේ. මේක මේ Taman ඉදි කරපු භෞතික දේවල් මත හෝ පන්සලට, විහාරයට, ආශ්‍රමයට, ආරණ්‍යයට Taman පූජා කරපු දේවල් මත හෝ ගොඩනැගෙන එකක් නෙමෙයි. මේ පූජා කරන දේවල් වලින් ලැබෙන, ඒ පරිහරණය කරන දේවල් වලින් ලැබෙන පුණ්‍ය සංස්කාරات Tamanට සසරදී උදව් වෙයි. නමුත් බුදුන් වහන්සේට කියන්න උමනා වුණේ ඔය වගේ කතාවක් නෙමෙයි. උන්වහන්සේට පින්වත්නි මොකද්ද කියන්න උමනා වුණේ? උන්වහන්සේට උවමනා වුණේ මහණෙනි ලෝකේ දුක් සහිතයි. මහණෙනි දුකින් අත මිදෙන්න. හොඳයි දුකින් අත මිදෙන්න බුදුහාමුදුරුවෝ කියපු වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගය සතිපට්ඨාන යති ධර්ම වලින් මතුවලා තියෙනවා. අදත් මතුවලා තියෙනවා. මේ වෙලාවෙත් අපට බුද්ධ ශාසනයක් තුලින් ඒ සුන්දර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සතිපට්ඨාන ආදී ධර්ම අපිට ඇහෙනවා. අපේ ජීවිතයට ගලපා ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. එතකොට මේ අවස්ථාවක් ලැබිලා කියන්නේ මේක මේ කටපාඩම් කරගන්න එකක් එහෙම නෙමෙයි පින්වත්නි. දැන් මේ බුද්ධ ශාසනයේ තියෙන විධිමත් මජ්ක්‍ධිමා දේශනාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයක ඕනම කෙනෙක් දන්නවා. එතකොට මිනිස්සු මොකද්ද කරන්නේ? මිනිස්සු කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය හොඳට කටපාඩම් කරනවා. පාසලේදී දාම් පාසලේදීත් පොඩි ළමයිට කටපාඩම් කරනවා. පින්වත්නි මේක කටපාඩම් කරගෙන ඉන්න ඕන එකක් නෙමෙයි. මේක ජීවිතේට වඩන්න ඕන එකක්. ජීවිතේට හුරු කර ගන්න ඕන එකක්. ජීවිතේට ගලප ගන්න ඕන එකක්. එතකොට මේ ගලපා ගැනීම පැත්තකින් තියලා කටපාඩම් කරන එකක් විතරක් නම් මට තියෙන්නේ, ඔබට තියෙන්නේ. එතන බුදුන් වහන්සේ පෙන්වා දුන්න පළවෙනි ශ්‍රාවකයා බිහි වෙන්නේ නැහැ. දෙවෙනි ශ්‍රාවකයා බිහි වෙන්නේ නැහැ. තුන්වෙනි ශ්‍රාවකයා බිහි වෙන්නේ නැහැ. හතරවෙනි ශ්‍රාවක වූ නික්ලේශී සියලු කෙලෙසුන් ප්‍රහාණය කරපු සුන්දර නිවීමේ පණිවිඩයේ ජීවිතෙන් අත්දැකපු තවත් නිවෙන්න මොකුත් ජීවිතේ නැති ඒ සුන්දර රහතන් වහන්සේ බිහි වෙන්නේ නැහැ. කටපාඩම් කර ගැනීමෙන් බිහි වෙනවා නම් ඔය දහම් පාසල් වල ඉන්න ළමයි මේ වෙනකොට සෝතාපන්නවත් වෙන්න ඕන. මොකද ඔය ළමයිට වැඩිහිටියන්ටත් වඩා හොඳට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කටපාඩම් බුදුන් වහන්සේ උගන්වන්නේ ජීවිතේ හුරු කරන්න, ජීවිතේ වඩන්න, ජීවිතයට ගලප ගන්න, ජීවිතෙන් බලන්න ධර්මයේ දිහා කියලා මේ පණිවිඩය තුලින් ජීවිතේ දකින්නයි උගන්වන්නේ. ඒ මේ දකින අත්දකින සිද්ධාමයේ තුල පින්වත්නි නිරායාසයෙන් නිවීම ඇති වෙන්නේ. අමුතුවෙන් නිවා ගන්න දෙයක් නැහැ. කැළඹි යන ජීවිතය මේ ධර්මයේ හුරු කිරීමෙන් නිවෙනවා. හොඳයි කොහොමද ආර්ය අෂ්ටාංගික මාර්ගය හුරු කරන්නේ? දැන් මේක ලඝු කරලා දැක්වුවාම සීල සමාධි ප්‍රඥා කියලානේ ගොනු වෙන්නේ. මේක හරියට පඩිපෙලක් වගේ. මේක හරියට ඉනිමගක් වගේ. ඉනි වලින් හදාපු ඉනි අටකින් හදාපු අවිද්‍යාව කියන තාප්පෙන් එහා පැත්තට පනින්න හම්බ වෙච්ච එක්තරා මාවතක් වගේ. මේ මාවතේ තියෙන ඉනි ටික එකින් එක පෙලින් පෙළ උඩට යන්නයි තියෙන්නේ. එතකොට මේ ඉනිමඟ අවශ්‍ය වෙන්නේ මොකටද පින්වත්නි? අවිද්‍යාව කියන බැම්මෙන් එහා පැත්තට පැන ගන්න. අද ඉන්න මිනිස්සු කරන්නේ අවිද්‍යාව කියන බැම්මෙන් එහා පැත්තට පනින්න තිබ්බ මේ ඉනිමඟ කෑල්ලෙන් කෑල්ල කපා ආස්වාදේ නැමැති ගිනි ගොඩ ගහ ගන්නවා.
මේක පාවිච්චි කරන්නේ ගිනි ගොඩ ගහගන්න. ආස්වාදයේ නැමැති ගිනි ගොඩ හදාගන්න මේ ඉනිමගේම තියෙන පතුරු ටික කපලා ඒක ගින්නට දාලා ඒකෙන් ඇවිලෙන ආස්වාදයේ තුලින් ජීවිතේ ජීවත් කරවන්න බලනවා. ඒ මෝඩ මනුස්සයාට තේරෙන්නේ නැහැ මේ අවිද්‍යාව කියන බැම්මෙන් එහා පැත්තට ගියොත් තමයි මට නිදහස තියෙන්නේ කියලා. අවිද්‍යාව කියන බැම්මෙන් එහා පැත්තට යන්න තියෙන ඉනිමඟ කපගපා එයා වෙන වෙන දේවල් වල පාවිච්චි කරනවා. අසත්පුරුෂයා ධර්මයේ පාවිච්චි කරන්නේ ඊතර වෙන්නේ නෙමෙයි. එයාගේ පුද්ගලික ඉලක්කය වෙනුවෙන්. සත්පුරුෂයා අවිද්‍යාව කියන බැම්මෙන් එහා පැත්තට යන්න මේ ඉනිමඟ පාවිච්චි කරනවා. අවාසනාවකට අද සත්පුරුෂයන්ගේ විශාල හිගයක්, සත්පුරුෂයන්ගේ විශාල අඩුපාඩුවක්, සත්පුරුෂයන්ගේ දුර්වලකමක් දකින්න ලැබෙනවා. සත්පුරුෂයා හිග වෙන්න, අඩුපාඩු වෙන්න, සත්පුරුෂයා අහිමි වෙන්න අසත්පුරුෂයා තමයි රජ කරන්නේ. අසත්පුරුෂයා ධර්මයේ පාවිච්චි කරන්නේ එයාගේ පුද්ගලික න්‍යාය පත්‍රයකට. එක්ක අසත්පුරුෂයෙක් ධර්මයේ පාවිච්චි කරන්නේ Tamanගේ ලාභ සත්කාර වෙනුවෙන්. සත්පුරුෂයා ධර්මයේ පාවිච්චි කරන්නේ ඊතර වෙන්න. අසත්පුරුෂයා නතර වෙන්න මේක පාවිච්චි කරනවා. මේ මොහොතේ ගතවන ජීවිතේ පටු අරමුණක් වෙනුවෙන් අසත්පුරුෂයා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති ඉනිමඟ පාවිච්චි කරද්දී සත්පුරුෂයා මේ ඉනිමඟේ පරිස්සමින් එහා පැත්තට පැන ගන්නවා. ඒ සත්පුරුෂයා සදාකාලිකවම සුවපත් වෙලා යනවා. අසත්පුරුෂයාට මේ ඉනිමගත් නැති වෙනවා. මේ ගෙවෙන්නේ එවැනි අහිමි වීමේ කාලයක් හේතුව තමයි දවසින් දවස බුද්ධෝත්පාද කාලයේ අඩු වෙවි යනවා. දවසින් දවස බුදු කෙනෙක්ගේ පහළ වුණු ඒ සුන්දර බුද්ධෝත්පාද කාලයයි ගෙවි යන්නේ. ඒ ගෙවි යන අතර අසත්පුරුෂයා ධර්මීයම Tamanගේ පුද්ගලික දේවල් වලට පාවිච්චි කරද්දී මේ ඉනිමඟ වේගයෙන් අඩු වෙලා කොට වෙලා විනාශ වෙලා යනවා. කාටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා මේක හුරු කරන්න පින්වත්නි. මේක හුරු කළොත් තමයි මේ බැම්මින් එහා පැත්තට යන්න වෙන්නේ. මේක හුරු කළොත් තමයි සදාකාලිකවම නිදහස උරුම කරගන්න ලැබෙන්නේ. පින්වත්නි මේ ගතවන ජීවිතේ තමයි ජයග්‍රාහී ජීවිතය. මේ ගතවන ජීවිතේ තමයි සුවපහසු බලාපොරොත්තු වුණු තෘප්තිමත් ජීවිතය කියලා නම් දකින්න එපා. එහෙම දකින්නවා නම් හරියට අර අසූචි වලේ ඉඳලා නහය වහගෙන පැණි කනවා වගේ වැඩක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවෙන් බලලා මේක ක්‍රමානුකූලව හුරු කරන්න. ඒක සම්මා දිට්ඨිය පටන් ගන්න තියෙන්නේ. සම්මා දිට්ඨියෙන් පටන් ගන්න කියලා කියන්නේ මේ ආශ්‍රව ටික හොඳට දැකලා අර සබ්බාසව සූත්‍ර වගේ දේශනාවල තියෙන්නේ. සම්මා දිට්ඨිය ඇති කරගෙන Tamanගේ සම්මා සංකල්පනාව ඇති කරගෙන කියන හිත රැකගෙන පළවෙනි එක කෙටියෙන්ම කිව්වොත් Tamanගේ අභ්‍යන්තර චිත්තසංතානෙ රැකගෙන අභ්‍යන්තර චිත්තසංතානෙ ධර්මයේ තුලින් ආරක්ෂා කරගෙන සුරක්ෂිත කරගෙන එතනින් පස්සේ පින්වත්නි Tamanගේ කායික සංවරය වාචසික සංවරය හදාගෙන එතනින් එහාට Tamanගේ හිත දියුණු වෙන සම්මා සමාධිමය වැඩපිළිවෙල තුලින් ජීවිතයේ අහවරවන පිරිපුන් ප්‍රඥාව තුලින් මේ ජීවිතේ සම්පූර්ණ ජයග්‍රහණය කරන මේ සුන්දර ධර්ම මාර්ගයට අවතීර්ණ වෙලා මේක හුරු කරගෙන යන්න. අද නම් ප්‍රඥාවෙන් කියන විදියට මේ ධර්මයේ පටන් ගන්න බෑ. ශ්‍රද්ධාවෙන්මයි පටන් ගන්න තියෙන්නේ. අද නම් පින්වත්නි ශ්‍රද්ධාව රහිතනම් ධර්මයට නුසුදුසුයි. සද්ධා රහිත පුද්ගලයෙක් ධර්මයට සුදුසු නෑ. සද්ධා රහිත වීමම ධර්මයට නුසුදුසුයි. සද්ධාවෙන් සන්නද්ධ වෙලා ධර්මයට එන්න ඕන නැත්නම් අද වෙන්නේ එක්ක ශාස්ත්‍රුන් වහන්සේ ගැන ප්‍රශ්නයක් හදා ගන්නවා. එක්ක උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳ සැකයක් හදාගෙන මට හිතෙන්නේ මේ විදියටයි මම නම් විශ්වාස කරන්නේ මේ විදියටයි ඔය පොත්පත්වල තියෙන ඒවා අපිට නම් විශ්වාස නැහැ. අපිට හිතෙන්නේ මේ විදිය එකක් ඔය පොත්වල ලිව්වේ කවුද දන්නේ නැහැ. ඔය පොත්වල ලියපුවා කොච්චර සත්‍යද දන්නේ නැහැ කියලා ත්‍රිපිටකය ගැන පවා සැක කරන මට්ටමටයි ජීවිතය හැදෙන්නේ. ඒ නිසායි මම කිව්වේ අද නම් ශ්‍රද්ධාව තියෙන්න ඕනේ කියලා. ශ්‍රද්ධාවෙන් පටන් අරගෙන මේ ධර්මී හුරු කරගෙන යන්න. ඒකට දක්ෂ කෙනෙක් තමයි මේ කෙලෙස් ප්‍රහාණය කරන වැඩපිළිවෙල තුල අද නම් ජීවිතේ ගලපාගෙන අමාරුවෙන් ඉන්නේ. අදක්ෂ කෙනෙකුට ඉන්න බෑ. එයාට Tamanගේ සම්බාධකත් එක්ක ධර්ම මාර්ගයෙන් මග හැරෙනවා. ඒතකොට මේ මග හැරිලා යන ජීවිතය තුළ ධර්මයට ප්‍රමුඛතාවයක් දීලා ධර්මයේ තුල පැලවෙන්නේ ධර්මයේ තුල ජීවමාන වෙන්නේ
දක්ෂ ශ්‍රාවකෙක් විතරයි. දක්ෂතාවය කියන්නේ දැන් බලන්න අර සබ්බාසව සූත්‍රයේදී මතක් කරනවනේ. උන්වහන්සේ පළවෙනියෙන් කියනවා දස්සනා පහතබ්බ පළවෙනින් ආශ්‍රව දකින්න ඕන. අද මිනිස්සු දක්ෂ නැහැ Tamanගේ ආශ්‍රව ටික දකින්න. අද මිනිස්සු කැමති තවත් කෙනෙක්ගේ ආශ්‍රව දකින්න. එතකොට Tamanගේ ආශ්‍රව දකින්න දක්ෂතාවය හදාගත්තේ නැති මිනිස්සයා Tamanගේ දිහා බලාගෙන ඉන්නව වෙනුවට බලන්නේ අනුන් දිහා. එතකොට අනුන් දිහා බලාගෙන ඉන්නකොට අනුන්ගේ අඩුපාඩු හොඳට පේනවා Tamanගේ අඩුපාඩු මොකුත් පේන්නේ නැහැ. එතකොට Tamanගේ අඩුපාඩුව ධර්මයෙන් බලලා හරි කවුරු හරි කිව්වොත් එදාට එතනින් පස්සේ බණ ඇහිල්ලක්වත් නැහැ. එයා කැමති නැහැ එතනින් පස්සේ ධර්මයේ වුරු කරන්නවත්. සමහර විට Tamanගේ අඩුවක් කරුණාවෙන් පහදලා දුන්නොත් ඒ අඩුපාඩුව හදාගෙන ධර්මයේ තුල ජීවිතේ ගලප ගන්න තරම් සත්පුරුෂකමක් අද ඉන්න අයට නැහැ. ඒ නිසා ඒ අයට ධර්මයේ කිව්වට වැඩක් නැහැ. එතකොට මේ සත්පුරුෂ බව හැදෙන්නේ අර සද්ධාවෙන් ඇති වුණු වැඩපිළිවෙල තුල. ඒ නිසා තමයි සද්ධාවෙන් මෙන්න ඕන කිව්වේ. Tamanගේ ආශ්‍රව දකින්න කැමති එතකොට. අද Tamanගේ අඩුපාඩුව දකින්න කැමති නෑ. Tamanගේ අඩුපාඩුව කිව්වොත් හිමීට පැත්තකට වෙන්න බලන්නේ. අනුන්ගේ අඩුපාඩුවක් කිව්වොත් ඒ අඩුපාඩුවට තවත් අර ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ ඒ අඩුපාඩුව තවත් විකෘති කරලා හරි කමක් නෑ. විශාල අඩුපාඩුවක් නිර්මාණය කරලා හරි තවත් කෙනෙකුට පහර ගහන්න බලන જાතියකට පහර ගහන්න බලන පිරිසකට මේ ධර්මයේ කොහොම yaadෙයිද කියලා හිතා ගන්න බෑ. මේ ධර්මයේ කොහොම ගැළපෙයිද කියලා හිතා ගන්න බෑ. මොකද ආශ්‍රව ක්ෂය කරන වැඩපිළිවෙල තුල පළවෙනි එක තමයි Taman දකින්න ඕන මගේ ආශ්‍රව මොනවද කියලා. මගේ ආශ්‍රව මොන විදියටද ඇති වුනේ කියලා මම දකින්න ඕන පින්වත්නි. දැක්කහම තමයි පිරිසුදු කරගන්න හිතෙන්නේ. අද මිනිසුන්ගේ අභ්‍යන්තරේ රොඩු තියනවා. දකින්න කැමති නෑ. හරිම අකමැති Tamanගේ රොඩු ටික දකින්න. ඒ නිසා ධර්ම මාර්ගයට අවතීර්ණේ වෙන එක පින්වත්නි දුෂ්කරයි. අඩුපාඩුව දැකලා කවුරු හරි කරුණාවෙන් ඔළුව අත ගාලා අඩුපාඩුව පෙන්වලා දුන්නොත් එයාගේ වචනේ තුල හික්මෙන්න කැමති නෑ. එයා දකින්නේ විශාල සම්බාධකයක් විදියට. එයා දකින්නේ හතුරෙක් විදියට. එයා දකින්නේ පරණ කෝන්තරකාරයෙක් විදියට. සමහර විට එයා දකින්නේ මගේ දියුණුවට කැමති නැති අසත්පුරුෂයෙක් මගේ දියුණුව වළක්වන්න අභූතෙන් කතාන්දර කියනවා කියලා එයා දකින්නේ. සත්පුරුෂයා ඔළුව වන්දනා කරලා ඔළුව අත ගාලා ඔළුව නමලා එයාට ගරු කරලා අනේ හොඳයි මම හදාගන්නම් කියලා කියනවා. අද හිම මිනිස්සු කැමති නෑ. ඒ නිසා දකින්න ඕන ආශ්‍රව දැක ගන්න ඕන පළවෙනි එක. ඒ දැක්කහම පස්සේ තමයි ඊළඟ අංගයේ වැඩෙන්නේ අර සංවරාපහතබ්බනේ. ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ ඊට පස්සේ. දැන් ඉන්ද්‍රිය සංවරය නැත්තේ දක්ෂ නැහැ Tamanගේ ආශ්‍රව දකින්න. දැක්කහම එයා දකිනවා මගේ මනස කැළඹිලා මගේ කායික චර්යාවන් දුර්වලයි. මගේ වචනේ හොඳ නැහැ. මගේ වචනෙන් හදවත් තුවාල වෙනවා. සමහර විට උගත්කම් බුද්ධිමත්කම් තියෙන්න පුළුවන්. වෛද්‍යවරු ඉංජිනේරුවෝ ඉන්න පුළුවන්. වචනේ දුර්වල. Tamanගේ ළඟට එන රෝගියාට හදවත තුවාල වෙන විදියට වචන කතා කරන වෛද්‍යවරු ඉන්න පුළුවන්. ඒ වෛද්‍ය වෘත්තියට නින්දාවක් කරන වෛද්‍යවරයෙක්. භික්ෂුවක් ඉන්න පුළුවන් Tamanගේ ළඟට Tamanගේ ප්‍රශ්නේ කියාගෙන එන කෙනාව හෙලා දකිමින් එයාගේ හදවත තුවාල වෙන විදියට දරුණු වචන කතා කරන. එයා භික්ෂුවට නින්දාවක්. ගුරුවරයෙක් ඉන්න පුළුවන් Tamanගේ ළඟට එන ශිෂ්‍යයාට Tamanගේ ළඟට එන ඉගෙන ගන්න කැමති කෙනාට ඉගැන්වීම පැත්තකින් තියලා ඒ අතරෙම Tamanගේ හදවත තුවාල වෙන විදියට Tamanගේ හෘද සාක්ෂිය paludu වෙන විදියට වචන කතා කරන එයා ගුරු වෘත්තියට නුසුදුසුයි. Tamanගේ වචනේ සංවර නැහැ කියලා මගේ වචනේ අසංවරයි කියලා මම බලාන ඉන්නකොට තමයි මට පේන්නේ. ඒ නිසා තමයි උන්වහන්සේ දෙවනීට සබ්බාසව සූත්‍රයේ කියන්නේ සංවරාපහතබ්බ ඉන්ද්‍රිය සංවරයෙන් හදා ගන්න ඕන කියලා. එතකොට ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ නැහැ ධර්මී පුහුණු නොකරන කෙනෙකුට. ඊට පස්සේ පින්වත්නි පරිවර්ජනාපහත පටිසේවනාපහතබ්බ පරිවර්ජනාපහතබ්බ විනෝදනාපහතබ්බ භාවනාපහතබ්බ මේ විදිහට හරි ලස්සන පිළිවෙලක් උන්වහන්සේ කියනවා. සිව්පස පරිභෝජනය කරද්දී සිහිය තියෙන්න ඕන. කෑමේ ඉලක්කේ පවා දැනගන්නේ Taman දිහා බලාගෙන ඉන්න මිනිස්සෙක්.
අදිවාසනා පහතබ්බා ඉවසීමෙන් ප්‍රහාණය කරගන්න උන අවස්ථා තියෙනවා. දැන් සමහර ගෙවල් වල අර්බුද ඉස්සරහ අපිට කියනවා අනේ හාමුදුරුවනේ ඉවසලා බැරිම තැන ගැහුවේ කියලා. බැරිම තැන ගැහුවා නම් ඉවසන්න ඕනම තැන ඉවසලා නැහැ නේ පින්වත්නි. බුද්ධ දේශනාව කියන්නේ ඉවසීමෙන් ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව තියෙනවා. භික්ෂුවකට නම් ඉවසීම මූලික තැනක්. තවත් කෙනෙක්ගේ වචන ඉස්සරහා භික්ෂුවගේ ඉවසීම පිරිහිලා යනවා නම් ඒ භික්ෂුත්වයේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. උන්වහන්සේ කකචූපම සූත්‍රයේදී කියතක් උපමා කරගෙන වදාළ දේශනාවේදී කියනවා මහණෙනි Tamanගේ ශරීර අවයව කපද්දී පන පිටින් කපද්දී කියතක් අරගෙන දෙපැත්තෙන් අල්ලගෙන කපද්දී ඒ කපන අය කෙරෙහි වෛරී සිතක් හදාගන්න නැතුව ඉන්නවා නම් එයා තමයි ධර්මය අල්ලගන්නේ කියලා. පරිවර්ජනා පහතබ මඟ හරින්න ඕන තැන් තියෙනවා. අසත්පුරුෂයා දුරින්ම දුරු කරන්න ඕන. පාරට හම්බ වෙනකොට හිමීට මඟ හැරලා යනවා. හේතුව අසත්පුරුෂ කතාවකට නේ මුල පරන්නේ. විනෝදනා පහතබ දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු දේවල් තියෙනවා. භාවනා පහතබ හිත වැඩිමින් ප්‍රහාණය කරන්න ඕන. වෛරය මෛත්‍රිය වැඩිමින් ප්‍රහාණය කරන්න ඕන. මේ විදියට හිත වඩා ගන්න විදිය නානා පරයයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබට අවසානයේ මේ දේශනාව යෝජනා කරන්නේ ඔබේ හිත රැකගන්නක ඔබේ වැඩක්. ඒකට ඔබ උනන්දු විය යුතුයි. ඔබේ හිත හදාගන්නක භික්ෂුවකට හෝ ආරාමයකට හෝ ගුරුවරයෙකුට හෝ කරන්න බෑ. ඔබ විසින් ආරක්ෂා කරගත යුතුයි. ඊට අදාළ වැඩපිළිවෙල අපිට කියන්න පුළුවන්. මේ වැඩපිළිවෙල දිහා බලාගෙන ධර්ම මාත්‍රයකින් හරි කමක් නැහැ ජීවිතේ ගලපා ගන්න කියලයි ඔබට කරුණාවෙන් යෝජනා කරන්නේ. ඔබ හැම දිනාටම මේ ධර්ම දේශනාව ජීවිත අවබෝධය වඩා යහපත් තැනකට Tamanගේ කායික මානසික චර්යා ගොඩනගා ගැනීම පිණිස ජීවිතේ වඩාත් සතුටින් උද්‍යෝගයෙන් ගෙවලා දැමීම පිණිස මේ ධර්මානුශාසනා උපකාර වේවා කියන අදහසින් ධර්ම දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.